අයිබෝන් සුබුදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මේ සතියන්තයේ ඉරිද දවසේ අපේ මුණ ගැසීම මේ විදිහට කොහොමුණත් අදත් අයවැයත් එක්ක උදා වෙන දවසක් වගේ පේන්න තියෙන්නේ. පත්තර වාර්තා බොහොමයක් ප්‍රධාන සිරස්තලෙහිම සපයන්නේ බිවර අයවැය පිළිබඳව යනුව ලංකාදීපය දිවයින මව්බිම අරුණ මේ ආදී සතියන්ත පුවත්පත් කිහිපයේම අද මේ පිළිබඳ ප්‍රධාන සිරස්තල අපට දකින්නට ලැබෙනවා. මව්රට ආදී පුවත්පත්වල පවා අපට ඒ ආදී කාරණා මුණ ගැසෙනවා. අපි මොන පත්තරෙන් යනුව පටන් ගත්තත් අයවැයට සම්බන්ධ කාරණා තියෙන මේ අයවැය යෝජනා ප්‍රවෘත්ති තුලින් අපේ වැඩසටහන් තුලින් නිරන්තරව ඔබ කාරණාවෙන් කාරණාව අසන්න දකින්න ලැබුණා. නමුත් අද පුවත්පත් මේ වාර්තා කරන ආකාරයට ඒවා තමයි අපි නැවත ඔබට ඉදිරිපත් කරන්නට වෙන්නේ. මොකද ඒකින් එක කාරණාවලට දැන් තමයි මේ වෙලාව අරගෙන නිදහසේ අවධානය යොමු කරමින් ඒ එක් එක් කාරණාවල ගුණදොස් විචාරන්නට විමසා බලන්නට නිදහසේ ස්පාසුව ලැබිලා තියෙන්නේ. ඒ අනුව ගත්තහම අද මේ දිවයින වාර්තා කරනවා මන්ත්‍රී වැටුප පිළිබඳව මන්ත්‍රී විශ්‍රාම වැටුප පිළිබඳව මතු කරමින් පහුගිය කාලේ නම් තිබුණේ අවුරුදු 5ක් මන්ත්‍රීකමේ හිටියොත් විශ්‍රාම වැටුපත් ලැබෙනවා කියලා. ඔය අවුරුදු 5 සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච අයට විශ්‍රාම වැටුප නොලැබීම පිළිබඳවත් සෑහෙන කතා බහක් ඇති වුණා. ඒ වගේම ජනතාව අතර ලොකු මතයක් නිර්මාණය වෙන්න ගත්තා. മന്ത്രി කෙනෙක් වෙන එක පාර්ලිමේන්තුවට മന്ത്രി කෙනෙක් වෙලා යන්න පුළුවන් නම් කොච්චර හොඳ දෙයක්ද, කොච්චරනම් වරප්‍රසාද පාර්ලිමේන්තු മന്ത്രി කෙනෙක් වුණාම ලබන්න පුළුවන්. අවුරුදු 5ක් කියනම් පෙන්ෂන් එකක් හම්බ වෙනවා. රාජ්‍ය සේවකෙක් අවුරුදු කොච්චරක් සේවය කරලාද මේ විශ්‍රාම වැටුපට හිමිකම් කරන්නේ. පාර්ලිමේන්තුවට අවුරුදු 5ක් ජනතාවගේ ඡන්දයෙන්ම ප්‍රේරීපත් වෙලා ගියාම මොනතරම් අවස්ථාවක්ද මේක කියන එක පිළිබඳව. හැබැයි ඒ කාලේ දෙගුණ කරලා මෙවර අයවැයෙන් අවුරුදු 10ක් බවට පත් කරනවා. ඒ ගැන අද දිවයින ප්‍රධාන සිරස්තලයේ දක්වනවා. එකම මහින්දට මෛත්‍රීට ජනාධිපති විශ්‍රාම වැටුප අහිමි වෙයි කියලත් ඒ අතරේ වාර්තා කරනවා. කොහොම වුණත් මෙය ලොකු කතාවක් විදියට, ලොකු මාතෘකාවක් විදියට ඇතැම් අය සැලකුවාට විපක්ෂයේ ඇතැම් අය පෙන්වා දෙන කරුණු දිහා බැලුවාම මේ තුලින් ඉතිරිවන මුදල එක පැත්තකින් ආණ්ඩුවේ മന്ത്രിවරුන්ගේ විශ්‍රාම වැටුප අවුරුදු 10කින් පස්සේ ලබා දීම, ඊළඟට ලීටර් 5ක් ඉන්ධන මාසයකට කපා හැරීම ආණ්ඩුවේ മന്ത്രിවරුන්ගේ මේ පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ගේ වගේම ඉහළ නිලධාරීන්ගේ කියලා තමයි අප දුටු ආකාරයට සඳහන් වුණේ. හැබැයි මේ තුලින් ඉතිරි වන මුදල අනෙකුත් වියදම් හා සැසඳීමේදී ඉතාම සුළු ප්‍රමාණයක් බව තමයි කියන්නේ. ඒ නිසා මේ වගේ මාතෘකා හදලා මේ වගේ කාරණා පෙන්නලා ජනතාවගේ අවධානය වෙත නතු කරගන්න මේ ආණ්ඩුව මුදල් ඇමතිවරයා ගත් උත්සාහයක් විදිහට තරම් තැකීමකට ඇතැම් විපක්ෂ කණ්ඩායම් ලක් කරන්නේ නැහැ. ඒක ලොකු දෙයක් විදිහට ඕන් පිළිගන්නේ නැහැ. ඊට පස්සේ අපි ඒ ප්‍රධාන සිරස්තලයත් එක්ක දකින්න තව අනුසිරස්තල කීපයක්. බිලියන 8ක් ගන්න සිගරට් රුපියල් 5කින් ඉහළට බිලියන 25ක් ගන්න සුරා බදුත් නංවයි කියලා. මේ ගැන නම් විශේෂයෙන්ම අවධානයක් යොමු කරන්නට ඕනේ කාරණාවක්. තව අතුරු කාරණා එක්කාසු කළ හැකි කාරණාවක්. සිගරට් බදු වැඩිවීම, රුපියල් 5කින් බදු වැඩි වෙන්නේ මේ 2022 අයවැයයි 21 වසරේ අවසානයේ ඉදිරිපත් වෙන්නේ. 2019 ඉඳලම සිගරට් බදු වැඩි වෙලා නැහැ. එවැනි පසුබිමක තමයි රුපියල් 5කින් බද්ද වැඩි වෙන්නේ. 2015 රුපියල් 33ට වැඩිම වශයෙන් අලෙවි වන සිගරට්ටු වර්ගය ලංකාවේ විකුණුනේ. ඉන් අනතුරුව විවිධ වසරවල මිල වැඩිවීම වෙලා 2019 වෙනකොට තමයි අවසාන වශයෙන් මිල වැඩිවීමක් සිද්ධ වෙන්නේ. රුපියල් 65 දක්වායි වර්ගයේ සිගරට් එකක මිල වැඩි වෙන්නේ. හැබැයි ඉන් පස්සේ කිසිදු වැඩිවීමකට ලක්වන්නේ නැහැ. එතකොට මේ පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරාට පස්සේ බොහොම පැහැදිලි වෙන කාරණාවක් තමයි මේ තුලින් පසුගිය කාලය තුල රටට රජයට හිමි කරගත හැකිව තිබූ සුවිශාල ආදායමක් රජය අහිමි කරගෙන ඇති බවට කියලා ඇතැම් පාර්ශව පෙන්වා දෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදි කරන්න බිලියන 100ක පමණ මුදලක් වැය වෙලා තිබෙනවා. මේ අහිමි කරගත්තු බදු ආදායමත් ඒ වගේ ප්‍රමාණයක් කියලා ඇතැම් ආර්ථිකය පිළිබඳ විශේෂඥතාවයක් ඔබවන අය අර්ථකථනය කරනවා. එතකොට ණයක් නොවි රටේ කටයුතු කරගන්න තිබ්බ අවස්ථාවක් මේ විදිහට අහිමි කරගත්තා කියලා එක් පැත්තකින් චෝදනාවකුත් එල්ල වෙනවා. එහෙම ගත්තාම මේ
ප්‍රමාණවත්ද මේවා රටේ ජනතාවගේ බහුතරයක් ජනතාවගේ ආණ්ඩුව පිළිබඳව මතභේදයකට මෙන්න ආණ්ඩුව පිළිබඳව දෝෂ දර්ශනයකට ලක් නොවී ආණ්ඩුවට සියුම්ම අය කරගත හැකිව තිබූ බදු ලෙස තමයි ඇතමුන් සලකන්නේ. නිසා මේ පිළිබඳව එවැනි තර්ක විතර්ක ගොඩනැගෙමින් මතවාද ගොඩනැගෙමින් පවතිනවා. ඉන් පස්සේ අපි ඒ කාරණාව ගැන තවත් එකාශ කිරීම අපි ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන් පස්සේ මේ අයවැය අඩංගු වන තවත් ඊළඟ කරුණු වලට ගියොත් අනතුරකට ලක්වන වාහන වලින් රජයට ගාස්තුවක්. මේකත් අපි අවධානයට ලක් කළ යුතු කාරණාවක් කියලා අප විශ්වාස කරනවා. මෙවර අයවැය තුලින් විවිධාකාරයෙන් මේ බදු එකතු කර ගැනීමේදී එක පැත්තකින් මේ සිගරට් වලින් අය කරගන්න බද්ද, ඉන්පස්සේ ගත්තොත් එහෙම වාහනවල අනතුරකට ලක්වීමෙන් වාහන ඒ සඳහා අය කර ගැනීමට යන බද්ද, මේ ආදී නවීකරණයට අය කරන ගාස්තු, මේ ආදිය තමයි මූලික වශයෙන් මුණ ගැසෙන්නේ. ඒ වගේම තමයි ඉහළම සුපිරි ආදායම් ලබන පැනැන්තින් 25% එක්වරක් පමණක් අය කර ගන්නා බද්ද, මේ ආදිය තමයි දකින්නට ලැබෙන්නේ. ජනතාවට තවදුරටත් බරක් නොවී වෙනත් ආකාරයෙන් අය කර ගැනීම වලට නොයාම පිළිබඳවත් ඇතැම් තැන්වලින් ප්‍රසාදයට ලක් වෙනවා. විපක්ෂය නම් කියන්නේ ජනතාවට මුකුත් නෑ මේ අයවැය කියලා. හැබැයි ආණ්ඩු පක්ෂයෙන් පෙන්වා දෙන්නේ ජනතාවට තවදුරටත් බර නොපැරවරීම, ඒ කියන්නේ ජනතාව පිට බදුබර පැටවීමකින් තොරව කටයුතු කිරීම තුළම ආණ්ඩුව ජනතාවට සහනයක් දීලා තියෙනවා කියලා. ඊළඟට ගුරු විදුහල්පති වැටුප් ප්‍රශමතා විසඳන්න අමතරව මිලියන 30000ක් මේ ආදී වශයෙන් ගත්තහම විවිධ සහන පිළිබඳව අද දිවයින ප්‍රධාන සිරස්තලයේ දකින්නට පුළුවන්. ඒ ආකාරයෙන් අයවැය පිළිබඳව අයවැයෙන් ලබා දී තිබෙන සහන යෝජනා පිළිබඳව සඳහන් වෙනවා. වගේම මේ පුවත්පත් තුළ අනෙක් පසින් අපට දක්නට ලැබෙන්නේ ඊට විපක්ෂව නැගෙන අදහස් හඬ. මේක සෝමාලියානු පන්නේ අයවැයක් කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියනවා. බඩු මිලට පොහොර ගැටළු වලට අයවැය උත්තර නැහැ කියලා ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක මහතා කියනවා. අද දිවයින ඉරිදා සංග්‍රහය අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. එතුමන්ලා මේ චෝදනා නගනකොට අපි යමු මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පතේ අපට දකින්නට ලැබෙනවා රාජ්‍ය සේවී විශ්‍රාම වයස 65 දක්වා ඉහළට නැංවීම කියන ප්‍රධාන සිරස්තලයත් එක්ක තවත් කාරණා කිහිපයක් වාහන අනතුරු වලින් ගාස්තු අය කිරීම, ඊට පස්සේ සියලු පාසල් වලට අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපීම, රාජ්‍ය සේවකයන්ට යලි යතුරු පැදි ලබා දීමට කටයුතු කිරීම, අභ්‍යාසලාභී උපාධිධාරීන් ජනවාරි සිට ස්ථිර සේවයට, රට වසා තිබූ කාලය තුල ආදායම හිමි වූ ත්‍රිරෝද රථ රියදුරන්, පාසල් බස් රථ හා මගී ප්‍රවාහන සේවා හිමිකරුවන්ට සහන, හෝම් ෂොප් කුඩා සුපිරි වෙළඳසල් ජාලයක් රටපුලා ස්ථාපනය කිරීම, සිගරට් හා මත්පැන් මිල නැගීම, 2015-19 දේශපාලන පරිගැනීම් ලක්වන්ට වන්දි ප්‍රදානයට යාම, විශ්‍රාම වැටුප් නොලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම, perpetual treasuries අයථා ලෙස PU කෝටි 850ක් රාජසන්තක කිරීම ආදිය පෙන්වා දෙමින් තවත් ආකාරයකින් මේ අයවැය යෝජනා තුළ අඩංගු වුණු සුබවාදී වශයෙන් දකිය හැකි කාරණා කීපයක් පිළිබඳව මතු කරනවා. අසුභවාදී තත්ත්වයන් විපක්ෂය පෙන්වනවා. ආණ්ඩුවේ පැත්තෙන් සුබවාදී කාරණා ඉදිරිපත් කරන ඒවත් ඇතැම් පුවත්පත් මේ විදියට වාර්තා කරනවා. ඉන් පස්සේ අපි ඉරිදා ලංකාදීපයටමු. ඔවුන් මොකද්ද මෙහිදී වඩාත් මතු කරන තත්ත්වය කියලා බලන්නටයි යන්නේ. ඒ මතු කිරීම වල අපට මුණ ගැසෙනවා මෙන්න මේ කාරණා. අයවැය යෝජනා කෙටියෙන් ඉරිදා ලංකාදීපය රාජ්‍ය ආයතන සඳහා නව කාර්යාලය ඉදි කිරීම වසර 2කට අත්හිටුවයි. මේ අයවැයෙන් වියදම් අවම කිරීමට කටයුතු කරනවා කියන එක පුරෝකථනය කළ කාරණාවක්. රජයේ වියදම්, ජනාධිපතිවරයාගේ වියදම් දැන් එක් වැය ශීර්ෂ ඉදිරියේදී විවාදයට ගැනෙනවා. එක් අමාත්‍යාංශ වලට අදාළව. එතකොට අපිට හොඳින් නිරීක්ෂණය වීමේ කටයුතු කාරණා. රාජ්‍ය ආයතන වලට ආදායම පිීමට අවස්ථාව. පාසල් වෑන් රථ හිමියන්ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 400ක්. ත්‍රිරෝද රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 600ක්. මේ ආදී වශයෙන් අද ලංකාදීප පුවත්පත බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා උපුටා දක්වමින් වාර්තා කොට තියෙනවා දකින්නට පුළුවන්. අයවැය
පාර්ලිමේන්තුවට එතුමා ඉදිරිපත් කරා. ඉන්පසු ඊයේ දවසේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ තුලින් මතුවන කාරණා පිළිබඳව පැහැදිලි කිරීමකුත් මතුවන ප්‍රශ්නවලට පිළිතුරු දීමකුත් සිදු වුණා. එහිදී විශේෂයෙන් රාජ්‍ය සේවය පිළිබඳව බැසිල් ඇමතුමාගේ අවධානය යොමු වුණා. ප්‍රශ්න කිරීමවලට ලක් වුණා. ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරු පවා මේ වයස විශ්‍රාම වයස 65 දක්වා දීර්ඝ කිරීම පිළිබඳව එසේ නොවුණා නම් හොඳයි කියනවා. එසේ කරන්න හේතු වුණු කාරණා බැසිල් මුදල් ඇමතුමා සඳහන් කරනවා. මේ ආදිය ඇතුළත් එතුමා විසින් පවත්වන ලද මාධ්‍ය හමුවට අප දැන් යොමු වෙමු. අපි පළවෙනිම පිළිගන්න ඕන රටකට උහුලන්න බැරි තරම් රාජ්‍ය සේවය පුළුල් වෙලා තියෙනවා. තවදුරටත් අපි ලොසින්ජර දෙන්න අවශ්‍ය නැහැ. මේ රාජ්‍ය සේවය අපේ රටට බරක්. මොනම ආකාරයකින්වත් වර්ෂයක් යනකම් රාජ්‍ය සේවය වෙනුවෙන් තවත් මහජන මුදල් වැය කරන්න හැකියාවක් නැහැ. මේ මහා කන්නේ ඊටාම හොඳ වර්ෂාවක් ලැබිලා තියෙනවා. සියලු දෙනාම තමුන්ගේ ගොවිතැන් වැඩ කරන්න යම් ආකාරයකව අස්වැන්නේ අලාභයක් සිද්ධ වුණොත් ඒ සඳහා සුපුරුදු ආකාරයට වන්දි ගෙවන්න සූදානමින් ඉන්නවා. ඒක කිසිම ආකාරයකින් එහෙම බියක් ඇති වෙන්න ඕන නැහැ. බඩු මිල ගැන කතා කරොත් කවදාක කිසිම රජයකින් බඩු මිල අඩු කරලා නැහැ. නිෂ්පාදනය වැඩි කරලා වෙළඳපොළට බහුලව මේ ද්‍රව්‍ය සැපීම තුලින් තමයි මිල අඩු කරගන්න පුළුවන්. එක වැදගත් කොන්දේසි අතරින් එකක් තමයි බදු ප්‍රතිපත්තිය ලොකු වෙනසක් නොකර ඒකෙම රැඳී ඉන්න ඕන කියලා. මම හිතන්නේ ඒක දැම්ම එළියට දැම්මොත් සමහර විට ඒකෙන් අයුතු වාසි ගන්න ඉඩ තියෙනවා සමහර අය. ඒ නිසා ඒක මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා මටවත් කියන්නේ මොකක් හරි එළිදරව් වුණොත් ඒකෙන් ඇත්තටම අවාසි වෙන්න පුළුවන්. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ගැන කියනකොට විශ්‍රාම වැටුපක් ලැබීමට සාමාන්‍ය හිමිකම් ලැබෙන්නේ අවුරුදු 10ක්වත් සේවය කරොත් තමයි රජයේ සේවකීන්ට. 140ක් ඉන්නේ නව මන්ත්‍රීවරු අපේ ආණ්ඩු පක්ෂයේ. ඒ 140ටත් අනිවාර්යයෙන්ම අවුරුදු 10කට වැඩිය මහජන සේවය කරන්න උන්ට ඒ ගැන කිසිම බියක් සැකක් නැති හන්ද තමයි ඔහු මේ යෝජනාව බොහොම අගය කිරීමකින් අප්පුඩි ගැහුවේ. මේ යෝජනාව ආවෙත් අපේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් තමයි මට මේ යෝජනාව ඉදිරිපත් කරේ. අපි ඒ දැක්කේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අයවැය යෝජනා තුලින් ඉදිරිපත් කර කාරණා පැහැදිලි කරපු අවස්ථාව. එතනදී රාජ්‍ය සේවය පිළිබඳව එතුමා එහෙම අදහස් දක්වනකොට පෙරලා නැගෙන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. එතුමා සහ මේ ආණ්ඩුව පමණක් නෙවෙයි පසුගිය කාලය මුළුල්ලේම රාජ්‍ය සේවයේ පුරප්පාඩු පුරවමින් රාජ්‍ය සේවයට සුවිශාල පිරිසක් දේශපාලනික අරමුණු ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා අපකැප වුණු පිරිසකුත් මේ අතර ඉන්න බව කියවෙනවා. මේ පුරප්පාඩු පිරවමින් කටයුතු කරමින් රාජ්‍ය සේවය මේ තැනට අරගෙන ආවේ ඔවුන්ම නොවේද කියන එක පිළිබඳවත් ප්‍රශ්න කරන කාරණාවක්. එතකොට අද ඒ අයම බරක් වෙලා කියන එක ප්‍රකාශ කිරීම මොනතරම් දුරට සාධාරණද අසාධාරණද කියන එකත් මෙහිදී මතුවෙනවා. කෙසේ හෝ වේවා මේ ප්‍රකාශ වලින් පමණක් සෑහෙනවාද එහෙම නැත්නම් දැනට මේ බඳවාගෙන ඉන්න රාජ්‍ය සේවකීන් මගින් හොඳ රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීමට කාර්යක්ෂම සේවයක් ලබා ගැනීම සඳහා කටයුතු කිරීම වඩා යෝග්‍ය නොවන්නේද කියන එක තමයි මෙතනදී වඩාත්ම අවධානය විය යුතු කාරණාව. ඒ අතරේ කතාබහට ලක් වූ සහ නොවූ අයවැය තුළ අඩංගු කාරණා සිරස්තල කීපයක් අද අපට මව්බිම ඇතුල් පිට තුලින් මුණ ගැස්සෙනවා. ඒ අනුව අයවැය 2022 සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරන්න තාර්කික ක්‍රමවේදයක්. නව ව්‍යාපාර ආරම්භයේදී 2022ට ලියාපදිංචි ගාස්තු නැහැ. මොකද රටේ ආර්ථිකය නැංවීමේදී දේශීය ව්‍යවසායකයන් නගා සිටුවීම එහෙම නැත්නම් දේශීය ව්‍යාපාරිකයින් බිහි කර ගැනීම කුඩා පරිමාණයේ මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර සවිබල ගැන්වීම වඩාත් යෝග්‍ය වන බව ජනාධිපතිවරයාගේ දැක්ම තුලක් තියෙනවා. අපනයන ආර්ථිකයකට ගමන් කිරීම නම් අපේ නිෂ්පාදන ආර්ථිකයකට ගමන් කිරීමට නම් නවෝත්පාදන සිදු කිරීම නව ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ග්‍රාමීය නිවාස සංවර්ධනයටත් ප්‍රතිපාදන අලුත් ආයෝජන කලාප පෙළක් විශ්‍රාම වැටුප් විෂමතා ඉවතට ගුවන් විදුලි රූපවාහිනී සංඛ්‍යාත වෙන්දේසි
ක්‍රමයට රාජ්‍ය ආයතනවල දුරකථන වේදම් 25%කින් කපා හැරේ. මත්පැන් මිලත් ඉහළට. තවත් වාර්තාවල සඳහන් වෙනවා වල් පැල හරණයට විකල්ප ක්‍රම දිරිගන්වන්න මිලියන 4,000ක් කාබනික පෝර සහ වල්නාශක කෘමිනාශක පලිබෝධනාශක වලින් තොරව වගා කිරීම සඳහා ඉදිරි කාලයේදී යොමු කිරීම සඳහා ගන්න උත්සාහයේ කොටසක්. රේගුවේ රඳවාගත් සියලු වාහන බදු අයකර නිදහස් කෙරේ. පරිපූර්ණක ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම අත්හිටුවයි. රාජ්‍ය ආයතන සඳහා නව කාර්යාල ඉදි කිරීම වසර 2කට අත්හිටුවයි. රාජ්‍ය ආයතනවල විදුලිය පාවිච්චියේ 10%කින් අඩු කිරීමට පියවර. අපනයනකරුවන් ශ්‍රේණිගත කර උසස් මට්ටමේ අයට බදු සහන ගෝවීන්ගේ ආරක්ෂාවට හරිත සංවර්ධන පනතක් ඇති කෙරේ. රබර් ආශ්‍රිත නිෂ්පාදන ආයනනයේ නතර කර ඒවා මෙරට තුළ නිෂ්පාදනය කිරීමට පියවර. දුම්රිය දෙපාර්තමේන්තුව සතු ප්‍රයෝජනයට නොගෙන ඇති ඉඩම් දේශීය සහ විදේශීය ආයෝජන සඳහා යොමු කිරීම. මේ ආදී අවධානයට ලක් විය යුතු කාරණා කීපයකුත් අද පුවත්පත් ඇතුළු පිටු වාර්තා තුළින් පවා පෙන්වා දෙනවා දකින්නට පුළුවන්කම තිබෙනවා. අයවැය පිළිබඳව තවත් අපට කාරණා මුණ ගැසේවි සාකච්ඡා කරන කරුණු තිබෙනවා. ඒ අතරේ අපි වෙනත් දේත් දකිනවා. ඒ වෙතත් අවධානය දෙන්නට ඕනේ. අද ලංකාදීපය වාර්තා කරනවා ඡන්දය පවත්වා මාස 15යි හිටපු මැති ඇමතීන් 30කට තවමත් ප්‍රභූ ආරක්ෂාව. පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරුන් 30 දෙනෙකුට ආසන්න පිරිසකට මාස 15ක් පමණ තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබා දීමෙන් තිබෙන බව රාජ්‍ය ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා. එක් පැත්තකින් මේ වියදම් පාලනය කප්පාදුව පිළිබඳව කතා වෙමින් අනිත් පැත්තෙන් මේ විදියට වියදම් කිරීමම කොයිතරම් දුරට ගැළපෙනවාද කියන එක පිළිබඳව අහන්නයි වෙන්නේ. ඉන් පස්සේ අපි මේ පුවත්පතේ දකිනවා තවදුරටත් විවිධ වූ වාර්තා ඇමතිවරු 10ක් නිල නිවාස 2 බැගින් බෙදාගෙන. දැන් මෙහෙම වෙනකොට වියදම් පාලනය කරන්න පුළුවන්ද? ඔන්න තව ප්‍රශ්නයක් ගොඩ නැගෙනවා. ඊළඟට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා කමිටු පවත්වන්න වාර්ෂික වියදම රුපියල් කෝටි 200යි. දූෂණ බඩින පාර්ලිමේන්තු නිර්දේශ 2000ක් කුණු කූඩට කියලත් තවත් වාර්තාවක් ඉරිදා ලංකාදීපෙන් අද මතු කොට දක්වනවා. දේශීය ආදායම් රේගු සුරාබදු පුරප්පාඩු දහසක් පිරවීම අතරමඟ නැවතිලා කියලත් කියනවා. විශේෂයෙන් අප සාකච්ඡාවලදී එහෙම සම්බන්ධ වීමේදී සුරාබදු ඉහළ නිලධාරීන් එහෙම කොමසාරිස්වරයම සඳහන් කරන කාරණාවක් තමයි ඊළඟට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ ආදී ආයතනවල අය ඉහළ ප්‍රධානීන් ඉදිරිපත් කරන ගැටලුවක් තමයි ඔවුන්ගේ පවතින පුරාපාඩු පුරවා ගැනීම සඳහා නොහැකි වීම තුළ මුහුණ පාන දුෂ්කරතා අසීරුතා පිළිබඳව. මේක අද කීයක නෙමෙයි කාලක මුළුල්ලේ කතා බහට ලක් වෙන කාරණාවක්. ඒවා පියවන්නට පුරවන්නට තවමත් නිසි පරිදි කටයුතු කර නැති බව තමයි මේ වාර්තාවෙන් කියවෙන්නේ. රටේ ආර්ථිකයට දායක වන ප්‍රධාන ආයතන ලෙස සැලකෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරී පුරාපාඩු දහසකට වැඩි සංඛ්‍යාවක් පිරවීම ප්‍රමාද වීම නිසා එම ආයතනවල කාර්යක්ෂමතාවය බෙහෙවින් අඩු තත්ත්වයක් පෙන්눔 කරන බව පෙන්වා දෙනවා මේ ලංකාදීප ජාතික පුවත්පත. බෝ නොවන රෝග සඳහා බෙහෙත් මිල ඉහළටම නැගලා. මෙන්න තවත් සිරස්තලයක් අද දවසේ අපට හමු වෙන බෝ නොවන රෝග සඳහා අවධානය මෑත කාලීනව අඩුයි. මොකද බෝවන රෝග පිළිබඳව වැඩි වුණා කොවිඩ් වසංගතයත් එක්ක. වසංගත රෝග පිළිබඳව තමයි වැඩි අවධානයකට දැන් ලක් වෙලා තිබෙන්නේ. ඒ අතරේ අමතක කළ නොහැකි දිනකට බෝ නොවන රෝගවලින් මිය යන සංඛ්‍යාව එන්නම වැඩි වෙමින් තිබෙනවා. වාසංගත රෝගවලින් මිය යනවට වඩා බොහෝම වැඩි ගුණයක් බෝ නොවන රෝගවලින් මිය යන බව සඳහන් කරන්න ඕනේ. බෝවන රෝග හා සැසඳීමේදී බෝ නොවන රෝගවලින් අහිමි වෙන ජීවිත ලෙඩවන සංඛ්‍යාව රටකට සුවිශාල පාඩුවක් බවට පත් වෙනවා. ඒ වියදම දරාගත නොහැකි තත්ත්වයකට පත් වෙමින් තිබෙනවා. රටේ සෞඛ්‍ය දාර්ශකවල පහළ යාමට හේතු වෙන්නට පුළුවන් කාරණාවක්. මේ වසංගත තත්ත්වයන් කෙදිනක හෝ නිමා වෙවි. හැබැයි බෝ නොවන රෝගවල ව්‍යාප්තිය එන්නම වැඩි වෙමින් තිබෙන්නේ. ශීඝ්‍රතාවයේ වැඩි බෝනවන රෝගවලට ලක්වීමේ. ඒ නිසා ඒ කෙරෙහි අවධානය යොමු වීම ඉතාමත්ම වැදගත්. ඒ අතරේ ඒ අය සඳහා ලබා ගත යුතුව තිබෙන ඖෂධ වල මිල ඊතා ඉහළ අගයකට පත්වීම තුළ ඖෂධ වෙළඳපළට නම් එය හොඳයි. හැබැයි ඒවා මිලදී ගන්න අසරණ ලෙඩුන්ට එය ගුණදායක වන්නේ නැහැ, සෞඛ්‍යයට අහිත කරයි. ඉතින් ඒ නිසා මේ ගැන අවධානය යොමු වෙනවා නම් එය ඉතාමත්ම වැදගත් කියලා අප විශ්වාස කරනවා. ජපුර රෝහල් ඉඩම් කොටස් අනවසර පදිංචිකරුවන් අතට පත්වීමක් පිළිබඳව වාර්තාවකුත් අද අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ බේත් ගැන කතා කරපු වෙලේ අද ලංකාදීප පුවත්පතේ ඉහළින්ම ප්‍රශ්න කරන කාරණාවක් තියෙනවා. රජයෙන් නොමිලේ දෙන්න හැදූ බෙහෙත් මංජු
මංජුසාව කෝ කියලා ප්‍රශ්නාර්ථයක් සහිතව පසුගියදා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා සිසිර ජයකොඩි මහතා මුණ ගැසුණු වෙලා මුලින් ප්‍රශ්න කරපු කාරණාව තමයි ඕක. මොකද ලක්ෂ ගණනක් පවුල් වලට මේ ඖෂධ මංජුසාවක් දෙනවා කියලා කිව්වා. තැන්වල කියවුණු හැටියට නොමිලීම ලබා දෙන හැටියටත් කියවුණා. යම් මිලක් නියම කරලා දෙන හැටියටත් කියවුණා. කෙසේ හෝ ඒවා ප්‍රශ්නය තමයි එවැනි ප්‍රමාණයක් ඖෂධ නිපදවන්න පුළුවන්ද ඊළඟට නොමිලේ දෙන්න පුළුවන්ද ඒ වැය වෙන පිරිවැය ආවරණය වෙන්නේ කොතනින්ද මේ ආදී කාරණා. නමුත් අප විශේෂයෙන් අවධාරණය කරන කාරණාවක් තිබෙනවා මේ පවත්නා වසංගතයේත් මූලික අවධිය තුළ වැඩි දිනෙක ජනතාව නැඹුරු වුණේ දේශීය වෛද්‍ය ක්‍රම වෙත ඒ වගේම තමයි ප්‍රතිශක්තිය ඉහළ නංවා ගන්නට දේශීය ඖෂධ වර්ග භාවිතයට ජනතාව තුළ වැඩි නැඹුරුවක් තිබුණා. ඒ නිසා ඉදිරි කාලය තුලත් මේ වසංගතය පවතින තුරු පමණක් නෙවෙයි ඉදිරි කාලය තුලත් වැඩි වශයෙන් ඒ දෙයට යොමු වීම තුළ නිරන්තරව ප්‍රතිශක්තිය ඉහළ නංවා ගන්නට නම් ඒ තාමත්ම වැදගත් වෙවි. හැබැයි මේ මංජුසා නිර්මාණය කළ ජනතාවට දෙනවා කියලා උත්සවශ්‍රීයෙන් ප්‍රකාශ කරාට ඒවා ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කරන්න මුදල් තිබෙනවාද අමුද්‍රව්‍ය තිබෙනවාද මේ ආදී ප්‍රායෝගික ගැටලු නැතුව නොවේ. පස්සේ අපි තවත් දකින වාර්තාවක් තමයි රජයත් හවුල් වූ මුතුරාජවැලි ඉඩම් කොල්ලය කියලාද සුවිශේෂ ලිපියක් අපට දකින්නට ලැබෙනවා. මෙරට පරිසර පද්ධතීන් අතර සුවිශේෂ තැනක් සුවිශේෂ අවධානමක් දිනා ගන්නවා මුතුරාජවැල කලාපය. මේ සුවිශේෂ පරිසර කලාපය පිළිබඳව මෑත කාලීන අහන්නට ලැබෙන්නේ එහි සුන්දරත්වය විශේෂත්වය ගැන නෙවෙයි ඒ සතුව පවතින ඉඩම් අත්පත් කර ගැනීම මංකොල්ල කෑම් පිළිබඳවයි. ඒවාට ලක්වන ඉඩම් ආරක්ෂා කර ගැනීමට යයි කියමින් ආණ්ඩුව නාගරික සංවර්ධන අධිකාරිය ගෙනීමට යෝජනා වුණු ගැසටුව අහෝසි කර ගන්නට ඉවත් කර ගන්නට එව නැත්නම් එය සංශෝධනයකට ලක් කරන්නට සිදුවන ආකාරයක් පෙනෙන්න තිබෙනවා. ඒ හමුවේ මතුවී තිබෙන දැඩි විරෝධයත් එක්ක. හැබැයි ඒ අතරේ පසුගිය පාලනය කාලයේදී මේ අක්කර 100 ගණන් ඉඩම් ඊටාම සොච්චම් මුදලට ලබා දුන්නු අවස්ථා පිළිබඳවත් දැන් මේ විරෝධය දක්වන පාර්ශවයට ප්‍රතිවිරෝධයක් විදියට මතුවෙමින් තිබෙන ආකාරයත් අපට දක්නට ලැබෙනවා. ඒ අනුව ගත්තාම මේ කාලවල විවිධ අවස්ථාවන් වල විවිධ තීන්දුව තීරණ යටතේ මුතුරාජවැලට සිදු වූ කෙනෙහිලිකම් පිළිබඳව අඩුවක් නැතුව අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ කාලේ කළත් මේ කාලේ කළත් කවුරු කළත් මෙවැනි පරිසර පද්ධතීන් විනාශ වෙන කටයුතු නම් ඒවා කිසිසේත් අනුමත කරන්නට පුළුවන් කමක් නැති බව කියන්නට ඕනේ. ඊළඟට අපි ලංකාදීපයේ දකිනවා පෞද්ගලික බස් රථ වලින් 4න් එකක් දුවන්නේ භූමිතෙල් ගැමුණු විජේරත්න ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපතිවරයා උපුටා දක්වමින් භූමිතෙල් වලින් බස් දුවන එක ගැන කතා වුණේ අද කීයක ඉඳන් නෙමෙයි සෑහෙන කාලෙක ඉඳලා මේ ගැන කතා බහට ලක් වෙනවා. මේ විදිහට බස් දුවන එක බස් හිමියන්ට කර්මාන්තකරුවන්ට ලාභයි. හැබැයි භූමිතෙල් වලින් බස් දුවන එකේ වෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. පරිසරයේ පැත්තනොත් කොහොමත් ඉන්ධන භාවිතය තරම් සුබදායී වන්නේ නැහැ. හැබැයි භූමිතෙල් වලින් වාහන දුවනවා කියලා කියන්නේ ඒක පරිසරයට බොහොම අහිතකරයි විනාශකාරී කියලායි කියන්නේ. ඒ අතරේ පෞද්ගලික බස් කර්මාන්තයේ මුහුණ දී තිබෙන වත්මන් තත්ත්වයක් එක්ක මෙවර අයවැයෙන් යම් සහන සැලසීමට යෝජනා ඉදිරිපත් වීම පිළිබඳව නම් ගැමුණු විජේරත්න මහත්මයා සතුටින් කතා කරනවා අපට යම් පුවත් වාර්තා තුලින් දකින්නට ලැබිලා තිබෙනවා. ඉන්පස්සේ අපි යමු මව්බිම පුවත්පතට මේදී අයවැයට තමයි වැඩිම ඉඩ මුල් පිටුවම පාහේ වෙන් කරන්නේ. ඒ පිළිබඳව මතවාද වෙතත් යම් ඉඩක් වෙන් වෙලා තියෙන. ඇතැම් මතවාද අපි කලින් උපුටා ගත්තා විපක්ෂ නායකතුමාගේ ප්‍රකාශ මේක සෝමාලියානු පන්නේ අයවැයක් ආදී කාරණා. ඊ හැරුණු කොට අයවැයෙන් 3න් පංගුවක්ම රාජපක්ෂ පවුල බෙදාගෙන කියලා විපක්ෂයේ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා නගන චෝදනාවකුත් දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ අයවැය ඉදිරිපත් කිරීම තුලත් සාම්ප්‍රදායික තත්ත්වයන් අපිට නිරීක්ෂණය වෙනවා. ඒ තමයි අයවැය ගේන පාර්ශවයට අනුව ගත්තාම මේ තමයි ඒ කාලේ හැටියට ඉදිරිපත් කරන හොඳම අයවැය. ඒ ආණ්ඩුව තමයි හොඳම අයවැය ඉදිරිපත් කරන්නේ. ඒ වගේම විපක්ෂයට අනුව ගත්තාම නරකම අයවැය අර ඔවුන්ගේ වචන වලින්ම කිව්වොත් මෙලෝ රහක් නැති අයවැයක් තමයි හැම වසරකම ඉදිරිපත් වෙන ඕනෑම විපක්ෂයකට අදාළව අපිට බොහෝ වෙලාවට අහන්නට දකින්නට ලැබිලා තිබෙන තත්ත්වය තමයි ඒක. ඒ ආකාරයෙන් මීට පෙර අයවැයවලත් ජනතා විමුක්ති පෙරමුණ නැගූ චෝදනාවක්ම මෙවර අයවැය හමුවේ තියෙනවා. රාජපක්ෂ පවුල තමයි අයවැයෙන් 3න් පංගුවක් බෙදාගෙන තියෙන්නේ කියලා. මන්ත්‍රී දුර සමාය නැමැති දුර බෙදා ගැනීමේදීත්
මේ චෝදනාවම නැගුණ. එතකොට ඇමතිදුර බෙදාගෙන ලෙස කටයුතු කරනකොට ඇමතිදුර බෙදී ගිය ආකාරය අනුව ඒ අමාත්‍යංශවලට මුදල් වෙන් කිරීමේදී මේ නගන චෝදනාව යළිත් මතුවීමත් සාමාන්‍ය තත්ත්වයක් කියලා අපට හිතන්නට පුළුවන්. නමුත් අයවැය එන්නත් කලින්ම ජනාධිපතිවරයාගේ එහෙම වැශීර්ෂ ලොකු කප්පාදුවකට යනවා කියලා තමයි සඳහන් වුණේ. බොහෝ රාජ්‍ය සේවයේ රාජ්‍ය ආයතනවල වියදම් අඩු කරන්නට කටයුතු කරනවා කියලාත් සඳහන් වුණා. අමාත්‍යංශවල එහෙම අනවශ්‍ය වැය බොහෝ දුරට අඩු කරන්න තමයි යෝජනා වී තිබෙනවා කියලා කියන්නේ. නමුත් ඒ හමුවේත් ජනතා විමුක්ති පෙරමුණ නිරන්තරව චෝදනා නගනවා මෙවර අය වෙනුත් වැඩි පංගුව ඒ අයම බෙදාගෙන කියලා. ආණ්ඩුවේ වැඩ ගැන අපට විශ්වාසයක් නැහැ. රවුෆ් හකීම් මහතාගේ අදහස් දැක්වීමකුත් අපට එලෙස දකින්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට එමු අපි සති අග අරුණට. සති අග අරුණට ඒමේදී මෙන්න තවත් මත විපක්ෂ මත අයවැය පිළිබඳව ගොඩනැගෙන ණය අර්බුදයෙන් ගොඩ එන ක්‍රමයක් මේ අයවැය තුළ නෑ කියලයි ආචාර්ය හර්ෂද සිල්වා කියන්නේ. විපක්ෂ මන්ත්‍රීතුමා එපමණක් නෙවෙයි ඔහුගේ මේ මතු කිරීම ඇතුලේ මේ සිරස්තලයට වැඩි අවධානය සති අග අරුණ යොමු කළාට අයවැය පරතරය පිළිබඳව ගණන් මිනුම් විද්‍යාවක් කරලා තිබෙනවා කියලත් ආචාර්ය හර්ෂද සිල්වා පෙන්වා දෙනවා. හින්දාඩිය දාලා කලන්ති දාන අයවැය කියලා විජිත හේරත් මැතිතුමා කියනවා ඒක හින්දා වෙන්නත් ඇති සමහර විට තේපැන් සංග්‍රහයට පවා සහභාගී නොවි වාඩි නොවේ එතුමන්ලා මේ අයවැය පිළිබඳව සමන්ගේ විරෝධය පාන්නට කටයුතු කළේ. ඊට පස්සේ අර පරතරය ගැන කතා කළ නිසා සතියග අරුණ වාර්තාවක්ම අපි උපුටාගෙන ඉදිරිපත් කරනවා. අයවැය පරතරය රුපියල් කෝටි 1,62,800ක් බව අද අරුණ වාර්තා කරලා තියෙනවා. ඉන් පස්සේ අපි යමු තවත් කාරණාවලට. ලිහිසි තෙල් පෙරිපහදුවෙන් වසරකට බිලියන 30ක ආදායමක් ලබාගත හැකි බව කංජිතෙල් අමාත්‍යංශයේ උපදේශක සිරිල් සුදුවැල්ල උපුටා දක්වමින් ගෙනෙන වාර්තාවකුත් අද අරුණ පුවත්පතේ අපට මුණ ගැසෙන තවත් සුවිශේෂ පුවතක්. චීනයෙන් ලොකු කෙසෙල් ඇනෝමක් ඒත් යවල නෑ කියලත් තියෙනවා. දැන් මේ අයවැයයි අනිකුත් කාරණයි ඔක්කොම අපි ඔබට ඉදිරිපත් කරමින් ඉන්නේ මේ සතිය පුරා බිහි වුණු ඇතැම් කාරණා තියෙනවා. ඒ වගේම අයවැයක මතුවුණු කාරණා තියෙනවා. අයවැයක යටපත් විය දිය නොහැකි කාරණා තියෙනවා. ඒ වගේව තමයි මේ උපුටා දක්වමින් ඉදිරිපත් කරන්නේ. දැන් අපේ රටේ අපනයන ආදායම් ඉහළ නංවා ගද්දී අපේ බවභෝග පිටරටට යැවීම ඒවා සමහරලාට අගේ එකතු කරමින් යැවීම මේ පිළිබඳව පහුගිය කාලේ සෑහෙන කතා වුණා. අපනයන ආර්ථිකයක් දේශීය ආර්ථිකයක් ගොඩනගා ගන්නට මේවා ඉතාමත්ම වැදගත් වෙනවා කියලා. ඒ වගේම අප විවිධ අවස්ථාවන් වල විවිධ පුද්ගලයන් ඇසුරේ ලැබපු අත්දැකීම් එක දැනුමත් එක්ක ගත්තාම අපේ රටට මේ කෙසෙල් වැනි භෝග නිෂ්පාදනය කරලා පිට රටවලට යවන්නට පුළුවන් නම් අපිට හොඳ ආදායමක් ගන්න පුළුවන්. හැබැයි අපිට ඒකට ක්‍රමවේද නැහැ. නිෂ්පාදන ක්‍රමවේද, ඇසුරුම් ක්‍රමවේද, ගබඩා කරන ක්‍රමවේද පිට රටවලට යවන්න යවලා හොඳ ආදායමක් උත්පාදනය කරගන්න තාක්ෂණික ඥානය, තාක්ෂණික පහසුකම් මේ දේවල් අපිට තියෙනවාද? මසක මෙරටින් කෙසෙල් මෙට්‍රික් ටොන් 2000ක් චීනයට යැවීම සඳහා දෙරට අතර අත්සන් කරනු ගිවිසුමක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා අහිමිව ගිහින් කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. රටට ලබා ගන්න තිබුණු තවත් ආදායමක් අහිමි වෙලා කියලා. කෘෂිකර්ම නිලධාරීන් දැන් මේ වෙලාවේ තවත් චෝදනාවකට ලක් වෙලා ඉන්නවා. රජයේ ආණ්ඩුවේ මේ පොහොර කාබනික පොහොර භාවිතයට නැඹුරු වීම තුළ ඔවුන්ගේ සහාය මදකම පිළිබඳව ඔවුන් ඇල්මැරුණු ස්වභාවයකින් කටයුතු කරනවා කියලා. ඒ අතරේ ආදායම් උත්පාදනය කරගන්න තිබ අවස්ථාත් ඔවුන්ගේ අතින් ගිලිහිලා ගිහිල්ලා තියෙනවා කියලා. ඒ අකාර්යක්ෂමතාවයේ සැබෑවක් නම් අපට කියන්න වෙන්නේ ඒ අයත් මේ වෙලාවේ රටට ආදරෙන්ද කටයුතු කරන්නේ. එහෙම නැත්නම් මේ වෙලාවේ වෙනත් දේශපාලනික අරමුණු වේවා වෙනත් පෞද්ගලික අරමුණු වේවා ඒවා මතද ඔවුන් කටයුතු කරමින් ඉන්නේ. හොයලා බලන්න ඕනේ කාරණාවක්. අපි ඒයින් යමු ඊළඟ පුවත්පතට. දිවයින පුවත්පතට. දිවයින පුවත්පතෙත් අපි යලි කියන්න වෙනවා අයවැයටම තමයි වැඩි වෙලාවක් වෙන් කරලා තියෙන්නේ කියලා. බඩු මිලට පෝර ගැටලුවට අයවැය උත්තර නැහැ කියලා ජයපේ නායක අනුර දිසානායක මතු කරන කාරණාව යලිත් අපි දකිනවා. ඒ අතරේ ගුවන් භාණ්ඩ ධාරිතා වැඩිවීමේ ගැටලු ඉස්මතු වීම පිළිබඳවත් වාර්තා අද දකින්නට පුළුවන්. ඊට පස්සේ තවත් අවධානයට ලක්වන කාරණාවක් විදිහට පර්පචුවල් කෝටි 850ක් භාණ්ඩාගාරයට යැවීම පිළිබඳවත් අද මතු කර පෙන්වා දෙනවා. මේ අතරේ අප අතරින් සමුගන්නා ලක්ෂ්මන් විජේසේකරයන් පිළිබඳව ඔබ මට තරුවක ලක්ෂ්මන් හඬ නිහඬ වීම පිළිබඳවත් අද පත්තර වාර්තා අතර අපට මුණ ගැසෙනවා. මේ තවත් අපට මුණ ගැසෙන වාර්තාත් ඒ වගේම ප්‍රවෘත්ති වාර්තාත් සමග
ඔබ හමුවන්නට බලාපොරොත්තු වෙනවා. අපි කෙටි විරාමයක් ගමු. ඒ විරාමයෙන් පස්සේ අර කියපුවා වගේම විශේෂයෙන්ම මේ අයවැය ආදී කාරණා එක්ක අප සාකච්ඡා කළ යුතු විමසා දැනගත යුතු දේ පිළිබඳව අදහසක් අපි දුරකථන මාර්ගයෙන් ලබා ගන්නටත් සූදානමක් ඇති බව ඔබට කියන්න ඕනේ. විරාමයක්. අප තවත් පුවත්පතක් පුවත් වාර්තාවක් වෙත අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන ඉරිදා මවුරට පත්තරය එන 16 වෙනිදා පිළිබඳව. ඒ ගැන ජනතාවත් දැන් විමසිල්ලෙන් ඉන්නවා මොනවා වේද කියන එක පිළිබඳව විපක්ෂීය විරෝධය පිළිබඳව වාර්තාවක යෙදෙනවා. සජිත් කොළඹ වටලයිද ඊළඟට ගෝඨ කොළඹ වහයිද ප්‍රශ්නාර්ථ සහිතව වාර්තා කරන්නේ කොහොමුණත් 16 බලාගමු කියලා මැද්දෙන් දාලා තියෙනවා. දැන් මේ පිළිබඳව එහෙම ගත්තහම සෞඛ්‍යයේ අනුමැතියකින් තොරව රැස්වීම සම්මන්ත්‍රණ සමුළු පැවැත්වීම යලිත් වතාවක් පනවන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පටහැනි කාරණාවක් වෙන කෙනේ අවසරයකින් තොරව පැවැත්වීම. මේ සම්බන්ධව දැන් පොලිසියෙන් යලි විමසීමක් ඊළඟට සෞඛ්‍යාංශ වලින් යලි විමසීමකට යාමට තමන්ගේ මේ විරෝධතාවය දැක්වීම සඳහා තිබෙන ඉඩකඩ අහුරා තිබීම පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරු කටයුතු කරමින් ඉන්න බව තමයි අපට දැනගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඊළඟට එම පුවත්පතේම තියෙන තවත් යම් සිරස්තල කීපයකටත් අපි අවධානය යොමු වුණා. එකක් තමයි සබ්‍රි ජීඑල් රිවර්ස් වේ දිනේෂ් සයිලන්ස් වේ කියලා පළවෙන වාර්තාව. මේ පවත්නා යම් තත්ත්වයන් කරුණු කාරණා හමුවේ රාජ්‍යයේ මැති ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව කවුරුත් අවධානයෙන් ඉන්නවා. ඒ අනුව මේ ආණ්ඩුව තුළම ඉන්න ඇතැම් අයගේ කටයුතු පිළිබඳව බැලීමේදී ඇතැම් අය මේ ආණ්ඩුවේ ගනු ලබන ජනාධිපතිවරයා ගනු ලබන තීන්දුව తీරන හමුවේ කිසිදු කොන්දේසියකින් තොරව පෙනී සිටින බවක් පෙන්නුම් කරනවා. ඇතැම් අය ඒවා පිළිබඳව යම් විවේචන විරෝධතා ඉදිරිපත් කරනවා. ඇතැම් අය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඒ තුල තමයි මේ කියවුණු නම් කීපයත් අද අපට දකින්නට ලැබෙන්නේ. මේ යම් තැන්වල ස්ථානගත වෙලා ඉන්නවා. ඉන් පස්සේ රංජන්ට කොළඹට මාරුවක් පිළිබඳවත් වාර්තා වෙනවා. රංජන් රාමනායක මහතාට සමාව ඉල්ලා විවිධ අවස්ථාවල ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළා විපක්ෂ නායකතුමා පවා. නමුත් ඒවාට යහපත් ප්‍රතිචාර ලැබී ඇති පාටක් පෙනෙන්නට නැහැ. ඒ අතරේ පහුගියදා අනාවරණ වුණු පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව පවා තමන් දන්නා බව රංජන් රාමනායක මහතා කිව්වා. ඒ නිසා ඔහුගෙනුත් ඒ පිළිබඳව අල්ලාස් කොමිසම යම් තොරතුරු දැනගන්නා බවත් කියුණා. මේ අතරේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු වුණා. දැන් කොළඹට මාරුවක් පිළිබඳව කියවෙනවා. කොහොම වුණත් තවමත් රංජන් රාමනායක මහතා බන්ධනාගාරගතව. ඊට පස්සේ අපි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ් අමාත්‍යතුමියගේ ප්‍රකාශයකුත් දකිනවා. හැම වෙලාවෙම කියන්න බෑ කියලා මේ ආණ්ඩුව ගන්න ලබන යම් ක්‍රියාමාර්ග හමුවේ තමන්ගේ ප්‍රතිපත්තිය තමන්ගේ ඒ පිළිබඳ ස්ථාවරය ප්‍රකාශ කරන තවත් අමාත්‍යවරයෙක් විදිහට තමයි ඇය හඳුන්වන්නට පුළුවන්. වර්තමානයේ මුතුරාජවිල පිළිබඳව කාරණාවේදී එහෙම ඇය කියන්නේත් නිමල් ලංසරාජ් අමාත්‍යවරයා කියන්නේත් මේ ගැසටුව සංශෝධනයකට යන්නට ඕනේ. මෙහි පදිංචිකරුවන්ට අගතියක් නොවන ආකාරයට කටයුතු කරන්නට ඕනේ. මේ ආදී ඉන් පස්සේ මේ යකෙකුටවත් බය නැති ස්වාමින් වහන්සේ නමක් ගැනත් වාර්තාවක් තියෙනවා. කවුද මේ අනුරාධපුරේ හාමුදුරුවෝ කියලා. ඩෙන්ගු මරණත් ඉහළ නැගීම පිළිබඳ අද වාර්තාවක් දකින්නට පුළුවන්. අප අර කලිනුත් සඳහන් කළා වසංගත රෝග හමුවේ ඒ පිළිබඳව කොවිඩ් පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු වෙනකොට අවධානයෙන් ගිලිහී යනවාද ඩෙන්ගු. ඩෙන්ගු යල හිසේ සවීම පිළිබඳව ප්‍රදේශ ගණනාවකින්ම තොරතුරු වාර්තා වෙනවා. ඒ නිසා ඩෙන්ගුත් අපට අමතක කරන්න බෑ කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. කෙසෙල් වත්තෙන් අතුරුදන් වූ කෙල්ලෝ තුන්දෙනා පැය 48ක් ආගිය තැන් කරපු දේවල් පිළිබඳ වාර්තාවකුත් අද මවුරට පුවත්පත ගෙනවිත් තිබෙනවා දකින්නට පුළුවන්. මේ දරුවෝ දියණිය තුන්දෙනා පිළිබඳවත් බොහෝ අවධානයට ලක් වුණා. අවසාන වශයෙන් ඔවුන් කළ කී දෑ පිළිබඳව ඒ කියන්නේ මේ රියැලිටි වැඩසටහන් වලට නැඹුරු වීමත් එක්ක ඒ අය යම් නිදහසක් අපේක්ෂා කිරීමත් එක්ක අනතුරුදායක ලෙස අනපේක්ෂිත ලෙස තැන් තැන්වල සැරිසරමින් ඒ අය ගත කරපු දින කීපයක ජීවිතය පිළිබඳව පස්සේ ප්‍රවෘත්ති තුලින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ලිතරව් කිරීම අනුව ප්‍රවෘත්ති තුලින් ජනතාව දැන කියාගත්ත. මේ තුල මේ අය ගැන දැනගත්තට වඩා දෙමව්පියෝ දරුවෝ පිළිබඳව අවධානයෙන් සිටීමේ වැදගත්කම තමයි බොහෝ දෙනා ඊට පස්සේ කතා කරන්න පටන් ගත්තේ. දරුවන්ට මේ විදිහේ නිදහසේ හොයේ යන්න ඉඩ ඇරීම එහෙම නැත්නම් දරුවෝ මේ විදිහට කටයුතු කරන උන්ගේ මනස වෙනස් වීම පිළිබඳව අවධානය දිය යුතුයි කියන එක.
ඒ අතරේ අපිට දිවයින ඇතුල් පිටු වාර්තාවකින් අද දකින්නට පුළුවන්කම තිබෙනවා ආසියාවේ හරිමැද පිහිටා ඇති ශ්‍රී ලංකාව ගුවන් කේන්ද්‍රයක් බවට පත් කිරීම අභිලාෂය කියලා මෙවර අයවැය පිළිබඳව මතුවන තවත් කාරණාවක් තමයි එලෙස මුණගැසෙන්නේ. මේ අතරේ අයවැයට අවධානය යොමු වුණත් ඊළඟට අපි දකිනවා මේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳව කටයුතු කිරීමත් එක්ක එය නිමාවට පත්වන ආකාරයක් දකින්න ලැබුණත් තවමත් නොවිසඳුණු ගැටලුවක් ලෙස උග්‍රව කතාබහට ලක් කරනවා පොහොර පිළිබඳව අර්බුදය. පොහොර අර්බුදය තුළ කෘෂිකර්මාන්තය මුහුණ දී ඇති ගැටලුකාරී ස්වභාවය. අපිට ඒ පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාවක් මුණ ගැසෙනවා. අපි දැන් ඒ වෙත අවධානය දෙමු. මතභේදයකට තුඩු දී ඇති කාබනික පොහොරේ වූ චීන සමාගම නිකුත් කළ එන්තරවාසිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලැබීමට නියමිතව තිබෙනවා. ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත අදාළ සමාගම පසුගියදා ඇමරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබුණා. එම එන්තරවාසිය අතිරේක අධ්‍යක්ෂවරයා වෙත ලැබී තිබුණේ පසුගිය 9 වනදායි. ඒ අනුව අදාළ එන්තරවාසිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීම හමුවේ අදාළ කාබනික පොහොර නැව ප්‍රතික්ෂේප කිරීමට රජය පසුගියදා තීරණය කළා. කෙසේ වෙතත් අදාළ කාබනික පොහොර සහිත හිපෝස්පිරිට් නෞකාව තවමත් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බවට තොරතුරු වාර්තා වනවා. කාබනික පොහොර සඳහා ගොවියා යොමු කර ගැනීම සඳහා වන රජයේ වැඩපිළිවෙලට සමහර ගොවීන් දැන් අනුගත වෙමින් සිටිනවා. නමුත් ඒ අතරේ සාර්ථක ප්‍රතිඵල අත්කරගන්නා ගොවීන් මෙන්ම අස්වනු නෙලාගත නොහැකිව පීඩා විඳින ගොවීන්ද සිටිනවා. මේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බකමූණ නිකපිටිය ගම්මානයේ වම්බටු ගොවීන්ට අත්ව ඇති ඉරණමයි. කාබනික පොහොර යොදා වම්බටු වගා කළද ඊට වෙළඳපොළ තුල නිසි මිලක් නියම නොවීම හමුවේ ගොවීන් පීඩාවට පත්ව සිටිනවා. වම්බොත් දාලවත් හදපු ටික විකුණා ගන්නට අපිට මිලක් හදලා දෙන්න. මේ රසායනික පොහොර නොමැතිව සිය වගාවන් විනාශ වූ බව පවසන මැදිරිගිරියේ මිරිස් හේන බෝංචි ගොවීන්. ඇයි වෙනකම් මේ දුක් මහන්සි වුණාට කොහොම හරි වැඩක් නැහැ. ආදායමක් ගන්න නෑ නේද? මේ වන විට සමහර ගොවීන් කාබනික පොහොර නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබෙනවා. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ අලුත් වැව ගොවීන් පවසන්නේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් හොඳ ආදායමක් Tamanට ලැබෙන බවයි. මේ අතර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ කාබනික පොහොර නිෂ්පාදනය උදෙසා ප්‍රාදේශීය මට්ටමින් නව ගොවි ව්‍යවසායකින් බිහි කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවයි. කාබනික පොහොර කිව්වම ගොවි මාත්‍ය දැනගන්න ඕන කාබනික පොහොර යොදන ක්‍රමවේදය. හුඟක් අය තරුණ පිරිස ඉදිරිපත් වෙලා තියෙනවා කාබනික ඝන පොහොර හදන්න. ගමක හොඳ ව්‍යවසායකයෝ දෙන්නෙක් තුන්දෙනෙක් තෝරලා ඒ අයට උදව් කරලා හදාගත්තොත් ඊට පස්සේ ලැබ්ස් තියෙන්න ඕන මේකේ ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කරන්න. 14 කල්ලියකට කෘෂිකර්මයේ අනාගතය බාර දී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පොල්ගහවෙලදී චෝදනා කළා. ඒ සමගි ජනබලවේගයේ සංවිධානය කර තිබූ උද්ඝෝෂණයකට සහභාගී වෙමින් මහලොකුවට පම්පෝරි ගැහුවා අස්වෙන් අඩුවුණොත් මුදලින් උදව් කරනවායි කියලා. ඊයේ අයවැය කතාවේ එකඳු තඹ සතයක්වත් වෙන් කරලා නැහැ. බොරුකාර වංචාකාර රජය හරිත කෘෂිකර්මාන්තයක් උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක් හදලා තියෙනවා. ඒකේ සමාජිකයෝ 14ක් ඉන්නවා. හැබැයි ඒ කාර්ය සාධක බලකායේ කෘෂිකර්මාන්තයේ පිළිබඳව ප්‍රවීණයෝ නැහැ. රටේ සල්ලි වෙන් කරලා තිබෙනවා විශේෂඥයෝ නොවන 14 දෙනෙකුගේ කල්ලියකට. මේ රටේ කෘෂිකර්මාන්තය පිළිබඳව තීන්දුව తీරන අරගෙන ඒ අත්තුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට මුදල් වෙන් කරලා තිබෙනවා. එලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අදහස් එකතු වෙනකොට මේ පොහොර අර්බුදය හමුවේ පැන නැගී ඇති අනිකුත් කාරණාත් එක්කාසු කරගෙන අයවැයෙන් ලැබුණු නොලැබුණු දාත් එක්කාසු කරගෙන ජනතාව හමුවේ ඇවිල්ලා මේ පිළිබඳව තිබෙන විරෝධය මේ පිළිබඳව මතුවන කාරණා වෙනුවෙන් තමයි ඔහු මේ විරෝධතා සංවිධානය කරන්නේ සමගි ජනබලවේගය. දැන් ඒ ඉදිරි පියවරක් විදිහට තමයි 16 වෙනිදා විරෝධය පිළිබඳවත් කතා බහ වෙමින් තිබෙන්නේ. ඒ අතරේ ඉරිදා ලංකාදීප ඇතුල් පිටු වාර්තාවකට මේදී පාලන මිල ඉවත් කළ විට පාරිභෝගිකයා අමාරුවේ වැටෙන හැටි පිළිබඳව වැදගත් ලිපියක් අපට මුණ ගැසෙනවා. මේ ලිපියේදී සාකච්ඡා කරන්නේ ජනාධිපති නීතිඥ යෝවාර්ද සිල්වා මහතා සමග ඔහු පිළිබඳව මේ
සාකච්ඡාවේ ප්‍රශ්න ගණනාවක් කතා කරද්දී ප්‍රවිෂ්ටය ලබා ගන්න මේ දවස්වල ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන සිමෙන්ති වලින්. මුදලාලි සිමෙන්ති කොට්ටයක් ගන්න පුළුවන්ද? සිමෙන්ති එක්කෙනෙකුට දෙන්න එක කොට්ටයයි. කමන්නේ මාරි දෙන්නකෝ. සිමෙන්ති ගන්න නම් වැලි කියුබ්යක් ගන්න වෙනවා. වැලි කියුබ් එකක් ඒ මොන එකටද? අනික කොහේ තියෙන සල්ලි දුවා ගන්න ඒවා මම දන්නේ නැහැ. දැන් සිමෙන්ති එන්නේ නැහැ. සිමෙන්ති ටික අත්‍යවශ්‍යම අයට විතරයි දෙන්නේ. ඒ නිසා මෙහෙම කරන්න වෙලා තියෙන්නේ. මෙන්න පොඩි සංවාදයක් මේ දවස්වල ඔබත් මේ සංවාදයට මැදි වෙලා ඇති. ඔබටත් මෙවැනි සංවාද ඇහිලා ඇති. මේ සංවාද වලට මුහුණ දුන්නු අය කියන කතා ඔබට ඇහිලා ඇති. මේ දවස්වල තියෙන බරපතල ප්‍රශ්නයක්. ඉතින් සිමෙන්ති පමණක් නෙවෙයි ගෑස් වේවා කිරිපිටි සීනි සහල් මේ ආදී සියලු ද්‍රව්‍ය පිළිබඳව ඇතිවුණු අර්බුදකාරී තත්ත්වයන් තවමත් නිම වෙලා නැහැ. තවමත් යම් ආකාරවලින් විසඳුණත් පැහැදිලි විසඳුමක් ලැබිලා නැති පසුබිමක් තුළ පාලන විල ඉවත් කරාම පාරිභෝගිකයා තවදුරටත් අමාරුවේ වැටෙන හැටි තමයි වාර්තිසුල මහතා මේ පැහැදිලි කිරීම කරන්නේ. නිසි ක්‍රමවේදයක් යටතේ නිසි නායකත්වයක් යටතේ සිදු නොවන තාක්කල් පාරිභෝගිකයා ඇත්තටම නීතියෙන් පිළිසරණක් ලබන්න පුළුවන්ද කියලා ගැටලුවක් තිබෙන බව මේ ලිපිය තුල මතු කරන කාරණාවක් බවට පත් වෙනවා. ඉන් පස්සේ අපි අද දවසේ දකින තවත් සුවිශේෂ කාරණා කීපයකට අවධානය යොමු කරන්නට ඕනේ. දැනට විසදී ඇති බව කියන ගුරු විදුහල්පති ගැටලුව පිළිබඳව අද මව්බිම පුවත් වාර්තාවක අපට මෙලෙස දකින්නට පුළුවන්කම තිබෙනවා. දින 120ක් දක්වා දිග්ගැහුණු ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳුන හැටි පිළිබඳව මේ ගැටලුව මතු කරද්දී එයට නායකත්වයේ දුන්නු නායකයෝ දෙන්නෙක් විශේෂයෙන් අපට හඳුනා ගන්නට ලැබුණා. එකෙක් තමයි ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්. අනු කමිටුව අගෝස්තුවේ විසඳුම් දුන්නත් ආණ්ඩුව තීන්දුව ගත්තේ නොවැම්බරේ. ඊළඟට සමස්ත ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ඔහු කියනවා මේක අපි ආණ්ඩුවෙන් උදුරාගත් ජයග්‍රහණයක්. මේක ආණ්ඩුව බන්දේසිය තියලා දෝතදාරලා දීපු විසඳුමක් නෙමෙයි. එහෙම නැත්නම් උත්තරයක් නෙමෙයි. මේක අපි අරගර කරලා ආණ්ඩුවෙන් බලහත්කාරයෙන් වගේ ගන්න වෙච්ච ජයග්‍රහණයක් කියලා තමයි ඔහු අර්ථකථනය කරන්නේ. කොහොම වුණත් අමාත්‍ය මණ්ඩල අනුකමිටු සමාජිකයෝ පුටා දක්වමින් අද මේ පිළිබඳව ලිපියක් තමයි මව්බිම සකසන්නේ. ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් සලහපිරුම, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, පරිසර ඇමති මහින්ද අමරවීර, සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ආදීන් පුටා ආදීන් දක්වමින් තමයි එකාසු කරගනිමින් තමයි මේ පිළිබඳව ලිපිය සැකසෙන්නේ. කොහොම වුණත් අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් වූ අදහස් යෝජනා ඒ අයගේ යෝජනා මේ සියල්ල සහ ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ බොහෝ පැතිවලින් ආපු සංගම් මේ ආදී හැම එකකින්ම ආපු අදහස් එකාසු කරගෙන අවසාන වශයෙන් මේ විසඳුමට ආවා. අවසාන වශයෙන් අයවැයෙන් මේ විසඳුම් ලබා දුන්නා කියලා තමයි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කිව්වේ. ඒ වගේම අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීමේ භූමිකාව පිළිබඳවත් දැඩි ලෙස සාකච්ඡාවට බඳුන්නා මේ ගුරු විදුහල්පති ගැටලුව හමුවේ. මේ ඉතිහාසයේ ඉතා දීර්ඝතම විරෝධතාවයක ප්‍රතිඵලයක් අවසානයක් විදිහට තමයි සලකන්නට පුළුවන්කම තිබෙන්නේ. කෙසේ වෙතත් තවදුරටත් වෘත්තීය ක්‍රියාමාර්ගවල යම් ආකාරයකින් මේ සංගම් යෙදී ඉන්නවා. නිසි පරිදි මේ විසඳුම ලිඛිතව ලැබෙන තුරු ඔවුන් මේ සටන දියත් කරන බව තමයි කියුනේ. දැන් නම් ඔවුන්ට සෑහීමකට පත්විය හැකි පිළිතුරක් ලැබිලා තියෙන නිසා මේ සටන නිවත් වීම යෝග්‍ය වන බව තමයි හැම පැත්තෙන්ම කියවෙන්නේ. එවැනි සටන් පිළිබඳව අද කාලේ අපිට මේ විදිහට අහන්නට ලැබෙනකොට අපේ ඉතිහාසය පිරික්සා බැලීමේදී පසුගිය දශකවල පසුගිය කාලවල රට මුහුණ දුන්නු අඳුරු යුගයන් කිසිසේත් අපට අමතක කරන්නට බෑ. අපි මේ ගෙවමින් ඉන්නේ ඉල්මහා. ඉල්මහ කියනකොට ඉල්මහේ විරු සමරුම් පිළිබඳවත් අමතක කරන්නට බෑ. ඊයට යෙදුණා ඉල්මහා විරු සමරුව ඒ 32 වන විරු සමරුව ජනතා විමුක්ති පෙරමුණු නායකත්වයේ විසින් සංවිධානය කරනු ලැබුවා. ඒ පිළිබඳව සකසුණු පුවත් වාර්තාවක් තිබෙනවා. අප දැන් සූදානම් වෙන්නේ එය ඔබ වෙත ඉදිරිපත් කරන්න. 1971 සහ 1989 අපේ රටේ දේශපාලන ඉතිහාසයේ සෝචනීයම වසර දෙකක්. අනාගත ශ්‍රී ලංකාවේ නියමුවන් වන්නට සිහින මැවූ තරුණ ජීවිත දහස් ගණනක් අපේ රටට අහිමි වුණා. 1971 අප්‍රේල් කැරැල්ල සහ 1989 තරුණ කැරැල්ලද එකල පැවති රජයන් නිර්දය ලෙස මර්ධනය කරනු ලැබුවා. 1971 දී සේම 1989 දී බොහෝ තරුණ ජීවිත මහමග ටයර්වල සහ ගංගා ඇලදොලවල ගලාගෙන ගියා.
ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශ්වාසය අහිමි වූ තරුණ පිරිස අත අවියායුධ නතර වුණා. ඒ නිසා ඔවුන්ගේ ඉලක්ක බවට පත් වූ මෙරට විශිෂ්ටයින්ද අවසානයේ දේශපාලන බිලි බවට පත් වුණා. කෙසේ වුවත් රටට අහිමි වූ තරුණ සහ සමහර වැඩිහිටි ජීවිත අපේ රට වෙනත් දිශාවකට ගෙන යා හැකිව තිබූ චරිත බව අවිවාදාත්මකයි. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාද 1989 නොවැම්බර් 13 වනදා ඝාතනය කරනු ලැබුවා. තවත් නායකයන් රැසකටද ජීවිත අහිමි වුණා. ඉල්මහා විරු සැමරුම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ සැමරුම් වැඩසටහන එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වුණා. මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්න මහතා සහභාගී වූ ඉල්මහා සැමරුම ගාල්ල බද්දේගම නගර ශාලාවේදී පැවැත්වුණා. ඒ 13 වෙනිදා තිබ්බ 32 වෙනි ඉල්මහාවිරු සමරුව පිළිබඳව. අද 14 අද සුවිශේෂ දවසක් විදිහට සටහන් වනවා 2020 ලෝක කුසලාන එක් දින තරගාවලියේ අවසන් මහා තරගයේදී තිබීමත් එක්ක මේකනත් විවිධ පුවත් වාර්තා අපට දකින්නට පුළුවන්. ඒ වගේම විශේෂතා පිළිබඳව වාර්තාවන් දකින්නට පුළුවන්. අද අවසන් මහා තරගයට සුදුසුකම් ලැබපු නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව මෙතෙක් නොවිදි ලෝක කුසලානයක පහස විදිහට සූදානමින් ඉන්නවා. ඔස්ට්‍රේලියාව නම් එක්දින ලෝක කුසලාන කිහිපයකම ජයග්‍රහණ කුසලාන තමන් සතු කරගන්නට සමත් වුණු කණ්ඩායමක්. එක දිගට කුසලාන 3ක්ම දිනාගත්තු කණ්ඩායමක්. ඒ නිසා ඔවුන් කුසලානවල අඩුවක් ඔවුන්ට නැහැ. හැබැයි 2020 ලෝක කුසලානයක අඩුව ඔවුන්ට තිබෙනවා. ඔවුන් අවසන් තරගයට සුදුසුකම් ලැබූ 2010 එංගලන්තය හමුවේ පරාජයට පත් වුණා. ඒ නිසා ඔවුන් බලාගෙන ඉන්නවා මේ ලෝක කුසලානය තමන් සතු කරගන්න. ඒ වගේම ප්‍රථම වතාවට අවසන් තරගයට සුදුසුකම් ලැබපු නවසීලන්තය මේ කුසලානය තමන් සන්තක කරගන්නට වෙරවෑයම් උපරිමයෙන්ම දරාවි. ඒ අනුව මේ සුදු මහත්වරුන්ගේ ක්‍රීඩාවේ සුදු මහත්වරු දෙගොල්ලක් අද සූදානමින් ඉන්නවා කුසලානය තමන්ගේ කරගන්නට. මේ පමණ දින ගණනාවක් සියත ටීවී නිල විකාශක විදිහට මේ තරගාවලිය ඔබ වෙතගෙන ආවා. ක්‍රිකට් වැටුණු කාල අන්තිමාඩියට වැටුණු අවස්ථාවෙත් ක්‍රිකට් අත් නොහැරි සියත ඒ ජයග්‍රහණ ලෝක කුසලාන තරග දක්වා ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට දිරිදෙමින් ඒ ජයග්‍රහණ සියතට ගන්නට ඔවුන්ට විකාශකයා විදියට සහයෝගය පළ කරමින් ආවා වගේම ඉදිරියටත් ක්‍රීඩාව තුළ ක්‍රිකට් තුළ විශේෂයෙන් සියත සලකුණු තබන බව සඳහන් කරමින් අද ලෝක කුසලාන අවසන් මහා තරගයේ සියත සමග රැඳෙන්නට ඔබට ආරාධනා කරමින් අපි අපේ කොටස නිම කරනවා. පත්තරේ වහලා දැම්මට ඉදිරි තව විස්තර තියෙනවා, කාරණා තියෙනවා, විශේෂාංග තියෙනවා. ඒ සමග රැඳෙන්නට ඔබට ආරාධනා කරනවා. අයි අපි හෙට හම්බෙමු. සුබ දවසක්.